නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි සුපුරුදු ලෙසින් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ මනවින් ශ්‍රවණය කරන්න ශ්‍රී සද්ධර්මයේ ජීවිතයට සමීප කරගන්න දුර්ලභ අවස්ථා නිර්මාණය වෙන අවස්ථාවේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරන්න අපි සූදානම්. අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අදත් වැඩමවන්නට යෙදුණා. වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අද සදැහැති දායකත්වයේ අපි සිහිපත් කරගන්නම්. කුරුණෑගල දොරටියාව අංක 610 යන නිවසේ පදිංචි 2021 ජනවාරි මාස 9 වන දිනට 72 වන උපන්දිනයේ යෙදෙන ලීලා රාජපක්ෂ පින්වන්ත මෑණියන්ට සෙත් පැතීමේ ආරමුණ පිණිස පින්වන්ත දූදරුවන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත ලීලා රාජපක්ෂ මෑණියන් ප්‍රධාන පිනැති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුවා අදත් මහා සංඝරත්නයේ පාමුල මේ දහම් පිළිසඳර සකස් කරගන්න ඇති කරගන්න දැන් අපි සූදානම්. මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල දනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි ව්‍යාපාද නීවරණය පිළිබඳ බොහෝ දහම් කරුණු කතා කළා. අදින් මම බැලුවද තව පුංචි කරුණු ටිකක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ව්‍යාපාදයේ කියන එක එතකොට මේ මිනිස්සුන්ට විතරක් ඇති වෙන එකක් නෙමෙයි. දෙවියන්ටත් ඇති වෙනවා, සර්පයින්ටත් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. සත්තුන්ටත් තරහ යන. එහෙයි. අපි එතකොට මේ ඒ නිසා වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ කන්ද පිරිත දේශනා කරලා තියෙන්නේ. එහෙමයි. සත්තු කිපුණාමනේ දෂ්ට කරන්නේ. එහෙයි ස්වාමීනි. ඒ වගේ දේවල් වලින් පවා හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ කාලෙම සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සත්තුන්ට මේ සිත පැතිරවීම පවා අපේ ගුණයක් වැඩන එකක් ඒක. එහෙමයි. හරි පුදුමයි. සත්තුන්ට මේ සිත පැතිරවීමෙන් සත්තුන්ගෙන් ආරක්ෂා වෙනවා. එහෙයි ස්වාමීනි. සත්තුන්ට මේ සිත පැතිරවීමෙන් අපි එක පැත්තකින් ගුණය දියුණු වෙනවා, අනිත් පැත්තෙන් ආරක්ෂාව සැලසෙනවා. එහෙමයි. ඒතර මේ කන්ද පිරිතේ තියෙන එහෙම කරුණක්. ඒ දවස්වල අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අනේ පිටිසිටුතුමාගේ ආරාමේ සවැත් නුවර. ඉතින් කලි සවැත් නුවර හිටපු එක්තරා භික්ෂුවක් සර්පෙක් දෂ්ට කිරීමෙන් කලුරිය කළා. සර්පෙක් දෂ්ට කරලා කලුරිය කළා. ඒතර බොහෝ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එකත් පසක වැඩ හිටියා. එකත් පසක හිටපු එක් භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර එක්තරා භික්ෂුවක් සර්පෙක් දෂ්ට කිරීමෙන් කලුරිය කළා කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේට මේ කාරණේ ඔන්න සැලකලා. ඊට පස්සේ භික්ෂුව භාග්‍යතුන් දේශනා කරන පින්වත් මහන්නේ ওই භික්ෂුව සර්පරාජ කුලයන් හතරට මෙසිත පැතරවල නෑ කිව්වා. එහෙමයි ස්වාමීනි. සර්පය දෂ්ට කරලා තියෙන. ඒතර මෙසිත පතරවල තියෙනවා. සර්පරාජ කුලයන්ට මෙසිත පතරවල නෑ කිව්වා. එහෙමයි. අන්න වැඩේ. සත්තුන්ට මෙසිත කියන්නේ සර්පයන්ට මෙසිත පතරවල නැති නිසා තමයි සර්පය දෂ්ට කරලා තියෙන්නේ. එහෙමයි. ඉතින් පින්වත් මහණනි භික්ෂුව විසින් සර්පරාජ කුලයන් හතරට මෙසිත පැතරුණා නම් පැතිරුවා නම් ඉතින් පින්වත් මහණනි සර්පයෙකු දෂ්ට කිරීමෙන් ඒ භික්ෂුව කලුරිය නොකරන්නේ කිව්වා.
කොච්චර අසරියක්ද නේද? බුදු කෙනෙක් දකින්නකම් මෙහෙම විසඳුමක් ගැන අපිට අහන්න ලැබිලා නැහැ කවදාවත්. එහෙනම් මේ සර්පයන්ට මේ සිත පතුරවන්න පුරුදු වෙන්න ඕන අපි. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? දෂ්ට කරන්න පුළුවන් කියනවා. ඔය කෙනෙක් කෙනාගේ කර්මාණු රූප ස්වභාවයන් නිසා සිද්ධ වෙන්න පුළුවන් නේ. දැන් අර මිනිඳු රාජ ප්‍රශ්න පොතේ නම් තියෙන්නේ මේ දෂ්ට කරන්න හදන සර්පයා මුඛේ වහ ගන්නවා කියන. පිරිත් ආරක්ෂාව. ආරක්ෂාව. එහෙසම්. සසරේ පුණ්‍ය ශක්තියකුත් තියෙනවා නම්. එහෙමයි. ඊළඟ මේ පිරිත් ආරක්ෂාව නිතර පාවිච්චි කරනවා නම් දඬු මුගුරු ගත්තු කට්ටිය දඬු මුගුරු බිග තියනවා කියන. එහෙමයි. අර සමහර තැන්වල තියෙන රාජ උදහසට ලක් වෙන්නේ නැහැ කියන. හොරාතුරන්ගෙන් පවා කරදරු වෙන්නේ නැහැ කියන පිරිත් කියන කෙනාට. එහෙමයි. පුදුම බලයක් තියෙන පිරිත් වල. දැන් පිරිත කියලා කියන්නේ එක පැත්තකින් සත්‍යය, එහෙම නැත්නම් මෛත්‍රී. එහෙමයි ස්වාමී. පිරිතින් කරන්නේ ඒකනේ. සත්‍යයෙන් සෙත් පතන. රතන සූත්‍රේ පුරාවට තියෙන සත්‍යය. සත්‍යයෙන් සෙත් පතන. එහෙම නැත්නම් තියෙන්නේ මේ මෛත්‍රිය. එහෙමයි ස්වාමී. පුදුම ආශ්චර්යයක් මේ බුද්ධ ශාසනයමයි මේව අපිට දැනගන්න ලැබෙන්නේ. බලන්න මේ වගේ යුගයක අහු අසරි මේ වගේ දේවල් අපිට දැනගන්න ලැබීම කොච්චර භාග්‍යයක්ද නේ. එහෙමයි ස්වාමී. මේ සත්‍යයෙන් බලයක් ලබන්න පුළුවන්, සත්‍යයෙන් රැකවරණයක් ලැබෙනවා කියන පණිවිඩය බුද්ධ ශාසනයකනේ අහන්න ලැබෙන්නේ. එහෙමයි. ඊළඟට මේ සිත තුළින් අපිට තියෙන රැකවරණය, ඒ සත්‍යයෙන් සත්‍ය ක්‍රියා කරද්දී තියෙන රැකවරණය, මේ සිත පැතිරවීමෙන් තියෙන අපිට ආරක්ෂාව, මේ ඔක්කොම මේ දුර්ලභ දේවල්, මේ පරම සත්‍ය පිවිතුරු සත්‍ය බුද්ධ ශාසනයකින් පමණමයි. මිතරම් දහම් කරුණු විවිධාකාරයෙන් අපි ශ්‍රවණය කර මේ කෙලෙස් වලින් රැකවරණයක් හොයන ලෝකෙක නිකලෙස් බවින් රැකවරණයක් හොයන බුද්ධ ශාසනයකින්මයි අපිට පිළිසරණ ලැබෙන්නේ. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් අරහත් සම්බුදු කෙනෙක්ගේ සරණින්මයි අපිට මේ පිහිට සැලසෙන්නේ. සත්‍යයේ බලයෙන් අපිට රැකවරණයක් ලැබෙන හැටි, මේ සිතින් රැකවරණය ලැබෙන හැටි. එහෙමයි නේද? කොච්චර ආශ්චර්යයක්ද? මිතරම් කරුණු ශ්‍රවණය කරන්න ලැබෙද්දිත් මේ සරණ අතහැර ගන්නව නම් හොයි අවාසනාව කියලා අවසන් කරන්න බෑ අපිට. එහෙමයි. ඒ සර්පරාජ කුල හතර කුමක්ද? විරූපාක්ෂ නම් වූ සර්පරාජ කුලයයි විරූපක්ඛ. එහෙමයි ස්වාමීනි. ඊරාපත නම් වූ සර්පරාජ කුලයයි. චබ්බ්‍යාපුත්ත නම් වූ සර්පරාජ කුලයයි. කන්හා ගෝතක නම් වූ සර්පරාජ කුලයයි. මේ සර්පරාජ කුල හතරක් තියෙනවා කියලා දකින්නේ බුදු කෙනෙක්මයි. එහෙමයි ස්වාමීනි. කොච්චර දෙයක්ද නේද? විරූපාක්ෂ, ඊරාපත, චබ්බ්‍යාපුත්ත, කන්‍යා ගෝතමක. එහෙයි. පින්වත් මහණේ භික්ෂුව මේ සර්පරාජ කුලයන් හතරට මෙත් සිත පැතිර ඌයේ නැත. ඒ කරුණීකරු භික්ෂුව. ඉතින් පින්වත් මහණේ භික්ෂුව විසින් මේ සර්පරාජ කුලයන් හතරට මෙත් සිත පැතිර ඌයේ නම් පින්වත් මහණේ සර්පයෙකු දෂ්ට කිරීමෙන් ඒ භික්ෂුව කල්ුරිය නොකරන්නේය කියලා. එහෙනම් බලන්න දැන් මේ සිත මේ සර්පය මුල් කරගෙනම ඉලක්ක කරගෙනම මෙත් සිත පුරුදු කිරීම තුළ ඒ සර්පයන්ගෙන් තමන්ට ජීවිත හානියක් වෙන්නේ නැත්නම් එහෙනම් මේක සර්පයන්ට සර්ප හොඳ වෙදකමක් මේක. එහෙමයි ස්වාමීනි. සර්ප දෂ්ට කරන අය හොඳ ඖෂධයක්. පුදුම ආරක්ෂාවක්. පුදුම ආරක්ෂාවක් තියෙනවා. එහෙයි ස්වාමීනි. ඒතර මේ සර්පයන් දෂ්ට කරන එකට ඖෂධය තමයි කුමක්ද? මේ කන්ද පිරිත සජ්ජායනා කිරීම. එහෙමයි. මැරෙන්නේ නැහැ කියන. බය වෙන්න දෙයක් නැහැ. එහෙමයි ස්වාමීනි. මැරෙන්නේ නැහැ කියන. එහෙයි. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහන්නි මේ සර්පරාජ කුලයන් මෙත මෙත් සිත පතුරවන්නට අනුමත කරන්නේ මේ කියන. ඒ වනාහි තමාහට රැකවරණය පිණිසද තමාහට ආරක්ෂා පිණිසද තමාහට මෙත් පිරිතක් පිණිසද පවතින්නේ කියන. තමාහට එනම් ආරක්ෂා පිණිස පවතිනෝ, තමාහට රැකවරණය පිණිස පවතිනෝ, තමාහට මෙත් පිරිතක් වශයෙන් පවතිනවා කියලා කියන. එහෙමයි ස්වාමී. භාග්‍යතුන් වහන්සේ මේ වදාළ සේක මේ වදාළ සුගතෝ ශාස්ත්‍රුන් වහන්සේ ඔන්න කන්ද පිරිත අනුදැන වදාලා. ඊට පස්සේ විස්තර කරනවා ඒක දැන් විරූපක්කේ හිමේ මෙත්තම් විරූපාක්ෂ සර්ප කුලයට මගේ මෙත් සිත වේවා. අනේ මේ මෙත් සිත වඩන්නේ. එහෙමයි ස්වාමීනි. මෙත්තං ඒරාපතේ හිමි. ඒරාපත සර්ප කුලයට මාගේ මෙත් සිත වේවා.
එහෙමයි. කියන්නේ මිත්‍ර බව වේවා. එහෙයි. ඒ වෛර නැති බව වේවා. තරහ නැති බව වේවා. එහෙමයි. චබ්බයා පුත්තේ හිමේ මෙත්තම් චබ්බයා පුත්ත සර්ප කුලයට මාගේ මෙත් සිත වේවා. තරහ නැති සිත වේවා. මෙත්තං කන්නා ගෞතම කීච කන්නා ගෞතම සර්ප කුලයට මාගේ මෙත් සිත වේවා. එහෙමයි ස්වාමීනි. ඕන්න සර්පයන්ගෙන් රැකවරණ ලබන පිරිත. එහෙයි. ඊළඟට විස්තර කරනවා අපාදකේ හිමේ මෙත්තම්. ඒ වගේම විස්තර කරන පාද රහිත සතුන් කෙරෙහිද මාගේ මෙත් සිත වේවා. පාද නැති සත්තු ඉන්නවනම් ඒ සත්තුන්ට මගේ මෙත් සිත වේවා. මෙත්තන් දිපාදකේ හිමේ දිපා ඇති සතුන් කෙරෙහි අනේ මගේ මෙත් සිත වේවා. ඉතින් අපි නිතර අපිට පුරුද්දක් කරගෙන බලන්න අනේ සියලු සත්ත්වයන්ට මගේ මෙත් සිත වේවා. එහෙමයි ස්වාමීනි. එහෙයි. දැන් බුද්ධ වචනේම තියෙන එකක් නේද උඩ? එහෙමයි. උතුරු දිශාවේ සියලු සත්ත්වයන්ට අනේ මගේ මෙත් සිත වේවා. එහෙමයි. කියන්නේ මිත්‍ර කියන්නේ මිත්‍ර බව වේවා. කියන්නේ වෛර නැති සිත කියන්නේ මේ සත්‍යයන්ට පතුරවනවා කියන අදහස තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මෙත්තන් දෙපා දෙකේ හිමි. ඒ වගේ දෙපා ඇති සතුන් කෙරෙහි අනේ මගේ මෙත් සිත වේවා. චතුප්පදේ හිමි මෙත්තන් සිව්පා ඇති සතුන් කෙරෙහි මගේ මෙත් සිත වේවා. එහෙමයි. මෙත්තන් බහුප්පදේ හිමි බොහෝ පා ඇති සතුන් කෙරෙහිද මාගේ මෙත් සිත වේවා. මම කල්පනා කළා ඒතකොට මේ සර්පයන්ගෙන් විතරක් නෙවෙයි සමහරට අනිත් සත්ත්වයන්ගෙන් පවා රැකවරණ ලැබෙන්න මේක හේතු වෙන්න පුළුවන් කෙනෙකුට. මිනිසුන්ගේ උනත් මිනිසුන්ගෙන්. කියන්නේ දැන් මෙතන කියන්නේ පාදෝ දැන් මෙතන කියනනේ පාද රහිත පාද දෙපා ඇති සිව්පා ඇති බොහෝපා ඇති කියන වචන පාවිච්චි කරනවානේ. එහෙමයි ස්වාමීනි. මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ පාද රහිත සතෙක් මිමාහට හිංසා නොකිරේවා. එහෙමයි. මට පාදරහිත සතෙක් හිංසා නොකිරේවා කියන. ඒ වගේම මාමං හිංසි දිපාදකෝ දෙපා ඇති සතෙක් මිමාහට හිංසා නොකිරේවා. මාමං චතුප්පදෝ හිංසි සිව්පා ඇති සතෙක් අනේ මට හිංසා නොකිරේවා. මාමං හිංසි බහුප්පදෝ බොහෝ පා ඇති සත්තු වේවා මට හිංසා නොකිරේවා. එහෙමයි. ඊළඟට කියන සබ්බේ සත්තා සබ්බේ පානා සියලු සත්වයෝද ප්‍රාණීන් සියලු දෙනාද. සබ්බේ භූතාච කේවලා ඉපදී සිටින්නා වූ සියලුම සත්වයෝද. සබ්බේ භද්‍රහා නිපස්සන්තු ඒ හැම දෙනෙක්ම යහපතම දකිත්වා. භද්‍ර ඒ වගේම තියෙනවා මා කාංචි පාපමාගමා කිසි කෙනෙක් වෙත නපුරක් නොපැමිණේවා. ලස්සනයි නේද? එහෙමයි ස්වාමීනි. දැන් බලන්න අපි දවසක් මිත්තානිසංස සූත්‍රය කියලා දුන්නා. කරණීය මෙත්ත සූත්‍රය කියලා දුන්නා. එහෙමයි. ඊළඟට සතර කමඨහන් වල මිත්තානුස්සතිය කියලා දුන්නා. චතුරාර්යක. ඒතර බලන්න මේ අපිට නිතර සජ්ජායනා කරමින් අපි මෙත් සිත පතුරවන්න පුළුවන් බොහොම ලස්සන පිරිත් ටිකක් මේ අපිට. එහෙමයි ස්වාමීනි. ඉවර වුණේ. එහෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් බලන්න සිත රැක ගන්න විසඳුම් දීලා තියෙනවා. කය රැක ගන්න පවා විසඳුම් දීලා තියෙනවා. එහෙමයි. පරිපූර්ණ රැකවරණයක් දීලා තියෙන්නේ නේද? ඊළඟට කියනවා සබ්බේ සත්තා මේ සියලු සත්වයෝද ප්‍රාණීන් සියලු දෙනාද ඉපදී සිටින සියලු සත්වය හැම දෙනෙක්ම යහපත දකිත්වා. කිසි කෙනෙක් වෙත නපුරක් නොපැමිණේවා. අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි. බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇතිසේක. ඒක සිහි කරනවා. එහෙමයි. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ අප්‍රමාණ ගුණ ඇතිසේක. අප්පමානෝ සංඝෝ ශ්‍රාවක සංගරුවන අප්‍රමාණ ගුණ ඇතිසේක. පමානවන්තානි සිරින් සපානි. ඒ වුණාට මේ සර්පයන්ද ගෝනුස්සු පත්තෑය මකුළුව සිකනලු මීයෝ ආදී සත්තු ඉන්නවනම් ඒ සත්වයෝ මේ කෙලෙස් නිසා මොකද වෙලා තියෙන පුංචි පුංචි ප්‍රමාණ වලට සකස් වෙලා තියෙන කියන. එහෙමයි ස්වාමීනි. කෙලෙසුන් නිසා ප්‍රමාණයන්ගෙන් යුක්ත වන්නා හොය. දැන් බුදුවරුන්ගේ ගුණ ගත්තොත් ඒ ප්‍රමාණ රහිතයි. එහෙමයි. ධර්මයේ ගුණ ප්‍රමාණ කරන්න බෑ. ශ්‍රාවක සංඝරත්නයේ ගුණ ප්‍රමාණ කරන්න බෑ. හැබැයි මේ සත්තු කෙලෙස් මේ ගත්තොත් මොකද වෙන්නේ? සත්තු කෙලෙස් නිසා
ඒගොල්ලන්ගේ ගුණ ප්‍රමාණ සහිතයි. දැන් බලන්න සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙක් ගත්තොත් කරුණාව හිම ප්‍රමාණ සහිතයිනේ. එහෙමයි. මෛත්‍රිය ප්‍රමාණ සහිතයි. ඒගොල්ලන්ගේ අනුකම්පාව තියාගෙන ඉන්න පුළුවන්කම තියෙන ප්‍රමාණ සහිතව. එහෙමයි ස්වාමී. ආදරේ දයාව තියාගෙන පුළුවන්කම තියෙන ප්‍රමාණ සහිතව තියාගෙන පුළුවන්කම තියෙන. එහෙයි. අප්‍රමාණව තියාගන්න බෑ. එහෙයි. ප්‍රමාණ සහිතව තමයි තියාගන්න පුළුවන්කම තියෙන්නේ. ස්වාමීන් ඒක වටහා ගන්න දැන් මේ තම තමන්ගේ අයට සමහර වෙලාවට සමහර එච්චරනේ. කරුණාවන්තයි එහෙම. සමහර අය බල්ලෝ බලලුන්ට විතරයි. එහෙමයි. පූසන්ට විතරයි. පිටරට සමහර උන්දලා ඉන්නෝ මේ සත්තුන්ට විතරයි තියෙන්නේ කරුණා. එහෙමයි. මිනිසුන්ට වතුරු ගුරක් දෙන්නේ. සමහර ගෙවල් වැඩ කරන්නේ නෝ වතුරු ගුරක් දෙන්නේ. සත්තුන්ට හැබැයි වියදම් කරන හොඳට. එහෙමයි. බලන්න මේ මේගොල්ලන්ගේ හිතවල ස්වභාවය. මේකයි. දැන් ලංකාවෙත් ඒ වගේ හැඩ ගහලා ඉන්නවා. ළමයින්ට සලකන්නේ. දැන් සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ගේ දේපල ලියලා තියෙන බල්ලන්ගේ නමට. ඔව්. කොහොමද බලන්නකෝ අර මොලේ කලඳක් නැතිකම. එහෙමයි. අර ඒ ස්වභාවයට මේ දැන් සකස් වෙලා යන්නේ ලෝකේ. ඉතින් ලංකාවටත් ඔක ඇවිල්ලා තියෙනවා ඔක ටික ටික. අපර අම්මට තාත්තටව සලකන්නේ බල්ලන්ට සලකනවා. ඒ ප්‍රමාණයි සහිතයාගේ. සමහර අය නැති බැරි අයට විතරයි සලකන්න පුළුවන්. එතකොට මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලාට සත්කාර සම්මාන දක්වමින් ඒ වෙනුවෙන් අතහරිනවා කැප වෙනවා කියන එක මේක මහා ප්‍රඥාවකුත් එක තියෙන එක. එහෙමයි ස්වාමීන්. ධර්මයේ වෙනුවෙන් කැප වෙනවා කියන එක සලකනවා කියන එක අත්හරිනවා කියන එක ගෞරව සත්කාර දමනවා කියන එක මහා ප්‍රඥාවකුත් එක තියෙන්න ඕනේ අකේ. එහෙම නැතුව තියෙන්නේ නැහැ. ශ්‍රාවක සංඝ රත්නයට සලකනවා කියන එක ගෞරව කරනවා කියන එක පුදු සත්කාර දක්වනවා කියන එක මහා ප්‍රඥාවකුත් එක පිළිටන්න ඕන එක. එහෙමයි ස්වාමීනි. නැතුව පිළිටන්නේ. එහෙයි. ඒක හරි පුදුම දෙයක් ඒක. පිළිටන්නේ නැහැ ඒවා. එහෙයි ස්වාමීනි. කියනවා ආර්ය මහා සංඝරුන්ද අප්‍රමාණ ගුණයත්සේක එසෙත් එහෙත් මේ සර්පයන් ගෝනුස්සු පත්තය මකුළු සිකනලු මීෝ ආදී සර්පයෝ කෙලෙසුන් නිසා ඒගේ ගුණ මොකද වෙලා තියෙන්නේ ප්‍රමාණ සහිත වෙලා තියෙන්නේ. කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්ක මන්තු බුහතානි මා විසින් ආරක්ෂා කරන ලදී මා විසින් පිරිතද කරන ලදී. සෝහන් නමෝ භගවතු කියන්නේ මා විසින් ආරක්ෂා කරන ලදී මා විසින් පිරිස කරන ලදී සියලු සත්වයෝ මගින් බැහැරට වෙත්වා. පටික්කමන්තු බුහතානි සියලු සත්වයෝ මගින් බැහැරට වෙත්වා. එහෙමයි ස්වාමීනි. තව ලස්සන වචනයක් කියනවා නමෝ භගවතු භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා. එහෙමයි. නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති මේ කල්ප 92 පහළ වුණාද යම් බුදුරජාණන් වහන්සේලා හත්නමක් ඒ බුදුවරුන්ටත් මගේ නමස්කාරය වේවා. එහෙමයි. බලන්න මේ කන්ද පිරිත කොච්චර ලස්සන ආශ්චර්ය දෙයක් තියෙනවද කියලා. එහෙයි ස්වාමීනි. පුදුම මේ ආශ්චර්ය ගුණ සම්පත එක බුදුවරුන්ට වන්දනා කරනවා සත්බුදුවරුන්ට වන්දනා කරනවා. එහෙමයි. ඊළඟට සර්පරාජ කුලයන් හතරට මේ සිත පතුරවනු පාද ඇති දෙපා ඇති සිව්පා ඇති බොහෝ ඇති සත්තුන්ට හිංස මේ සිත පතුරවනු. එහෙමයි. ඊළඟට සියලු ප්‍රාණීන්ට නපුරක් නොවේවා යහපතක් වේවා කියලා සිතිවිලි පහල කරවනු. ඊළඟට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණ අප්‍රමාණයි. මේ අනිත් සත්‍යෝ මේ කෙලෙස් නිසා ප්‍රමාණ සහිත වෙලා තියෙන කියලා තෙරුවන්ගේ ගුණ ඉස්මතු කරවනු. ඒ නිසා මේ සියලු සත්‍යයන්ගෙන් මට රැකවරණ සැලසේවා මට ආරක්ෂා සැලසේවා මේ සත්‍යෝ මගෙන් බැහැරට වෙත්තා. එහෙමයි ස්වාමීනි. සියලු සත්‍යෝ මගෙන් බැහැරට වෙත්තා කරදරයක් නොකර. එහෙයි. බුදුවරුන්ට නමස්කාර වේවා. කොච්චර ලස්සන සුන්දර දෙයක්ද නේ. එහෙමයි ස්වාමීනි. බලන්න මේක නිතර සජ්ජායනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ දකිනවා සර්පයෝ දෂ්ට කළාට අනිත් සත්‍යෝ දෂ්ට කළාට එයාට බරපතල ප්‍රශ්න හටගන්නේ නැත. එහෙමයි. දැන් සමහර අය ඉන්න ප්‍රශ්න හටගෙන කකුල් පිටින් පණ නැති වෙලා මැරෙන්නේ සමහර අය මැරෙනවා. ඒ වෙලාවේ මැරෙන කට්ටිය ඉන්න සමහර අය. සමහර අය කකුල් අතපය පණ නැති වෙනවා. සමහර අයගේ ඇඟ පුරා මේ දද කුෂ්ඨ ඇති වෙන කට්ටිය ඉන්නවා දෂ්ට කළාට පස්සේ. එහෙමයි ස්වාමීනි. සීවි කල්න කට්ටිය ඉන්න සමහර අය දෂ්ට කළාට පස්සේ. කුණු වෙන කට්ටිය ඉන්න දෂ්ට කළාට පස්සේ. විඳෝනෝ ඒ ජීවිත කාලේ සමහර විට. එහෙමයි. හරි බුදුමයි. මන් දානික තාත්තා කෙනෙක් හිටියේ මේ සර්පෙක් දෂ්ට කළා. ජීවිත කාලෙම මේ තාත්තනේ පාණ්ඩු රෝගී වගේ. එහෙමයි ස්වාමීනි. හොඳටම දුර්වල. එහෙයි. එතකොට බලන්න මේකට හේතුව මේ කෙනෙක් කෙනාගේ අර ගුණ සම්පත්තිය වල විශේෂයෙන්ම වෙලා තියෙන්නේ මේ සිත පතුරවන්නේ නැති එක.
විශේෂයෙන් වෙලා තියෙන එක. මෛත්‍රියෙන් හිටියනම් අපිට ඒ තැන මෛත්‍රී විතරක්ම මදි. ඒකට අපිට තේරෙනවා දැන් මෙතන දැන් භික්ෂුන් වහන්සේලා කියන්නේ ඉතින් මෛත්‍රී වඩන පිරිසන්නේ. ස්වාමීනි. නමුත් සර්පේ දෂ්ට කළානේ. පිරිත් ආරක්ෂාව. එතන කෙලිම භාගතුන් වහන්සේ දේශනා කළේ මේ සතර මේ සර්පයන්ට මේ සිත පතුරවලනේ කියලා කිව්වේ කෙලිම. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපි කෙලිම මේ සත්තුන්ට මේ සිත පතුරවන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි. සමහර මකුළුවන්ගෙන් කරදර ඇති වෙන්නේ නැති දැන් සමහර මකුළුවෝ ඉන්නවා විස මකුළුවෝ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. බටහිරේම හරියට යුරෝපේ ගත්තොත් මකුළුවෝ කිව්වොත් පුදුම බයයි. එහෙමයි ස්වාමීනි. රෙඩ් ස්පයිඩර් කියලා මේ රතු මකුළුවෙක් කියලා ඉන්නෝ සෑහෙන බයයි. උදස්තකවල සෑහෙන මාරාන්තික විස. එහෙමයි. දැන් ලංකාවේ තියෙන දී මකුළුවෝ කියලා කියන්නේ. එහෙමයි. ඒතර බයයි. දකිද්දි බයයිනේ. එහෙමයි. මං අහලා තියෙනවා මේ ලංකාවෙන් දී මකුළු දෂ්ට කළාම මේ මකුළුවෝ වගේම ශරීරය හැකිලිලා දරදඬු ගහිලා එහෙම යනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර ඉච්චර බරපතල ප්‍රශ්න ඉන්නේ මේ කන්ද පිරිත සජ්ජායනා කරන්න නිසා. කන්ද පිරිත. එහෙමයි. මන්දනික මහත්තයෙක් එක දී මකුළුවෙක් දෂ්ට කළා. ඒතර මේ පිරිත් තිබිලා තෙල් තිබිලා තියෙන පිරික් කරපු තෙල් අඟුලිමාල පිරිතෙන් කන්ද පිරිතෙන් රතන සූත්‍රයෙන් එහෙම කරණීයමිත සූත්‍රයෙන් ඊට පස්සේ කල් තියෙන ටග්ගල එම සැනින්ම කිසි දෙයක් නොකර තෙල් ටික ගගා කන්ද පිරිත කියලා. එහෙමයි ස්වාමීනි. අඟුලිමාල පිරිත. එහෙයි. හරි පුදුමයි කිව්වා මේ ඊට පස්සේ දැන් මේකට බෙහෙත් ගන්න දැන් දී මකුළු වෙන්නේ. එහෙයි. බෙහෙත් කරන්න යන්ති අඩු ගානේ දෂ්ට කරපු තැන සාමාන්‍ය මාක් වෙනවනේ පොඩ්ඩක් දල දෙක. එහෙමයි. එහෙම තැනක්වත් හොයාගන්න නැහැ. එහෙයි. එහෙම තැනක්වත් හොයාගන්න නෙවෙයි. විස මේ බැහැලා ගිහිල්ලා ස්වාමීනි. විස බහැලා ගිහිල්ලා අර මාක් එකවත් නැහැ. හොයාගන්න. එහෙයි. මේ වර්තමානයේ මේ එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේවා නිතර මේ කම්මැලිකම තියෙන්නේ ගොඩක් අයට. ටෙලිවිෂන් නම් බලනවා එළි වෙනකන් රෑ වෙනකන්. එහෙයි. Facebook ඉන්නවා chat කර එළි වෙනකන් රෑ වෙනකන්. හිස් වචන කිය දොඩෝ ඉන්න වක්කටින් මේ වතුර ගලන්න නැහැ. ඒ පිරිටිය කියන්නේ හිතෙන්නේ නැහැ. පිරිත් කියන කිව්වගාම කියන්නේ ස්වාමීන් වහන්සේ අපි ගෙවල්ල පිරිත් දාලා තියෙන කියන. එහෙයි. අර නිවට වචනේ ප්‍රකාශ කරනෝනේ අපිට අච්චර කියද්දි. එහෙමයි ස්වාමීනි. දැන් මේ කියනවා කට ඇරලා කියපන් කියලා. ඊයද්ද කියනවා නෑ උදේවල් දාලා තියෙන කියනවා. එහෙමයි. දාලා මංකෝ දාලා තියෙන එක හොඳයි. Taman කටින් කියන්න ඕන. එහෙයි. හිස් වචන කියන්න පුළුවන් නම් මේ බීගල් දොඩවන්න පුළුවන් නම් ප්‍රලාප දොඩවන්න පුළුවන් නම් ඇයි මේ බැරි මේ පිරිත් ටිකක් කියන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි දැන් සර්පෙක් හෝ මකුළුවෙක් මේ ආදි වශයෙන් කොයි මොහොතක හෝ අපේ ජීවිතේට තර්ජනයක් තියෙනවනේ. ඉතින් ඒකෙන් ආරක්ෂා වීම පිණිස වෙන්න පුළුවන් ඉතින්. එහෙමයි ස්වාමීනි. මකුළුවෙක් වෙන්න පුළුවන්. සමහරට කර්මානුරූපව සමහර දේවල් එකතු වුණා සෙට් වුණාට පස්සේ පොඩි දේ ඇති පොඩි සතාගේ විස ඇති. එහෙමයි. මේ පරලෝ යන. එහෙමයි ස්වාමීනි. සමහර මිනිස්සු නැද්ද? නයි ගහලා දෂ්ට කරපු ගමන් මැරුණා කියලා හරච්ච කට්ටිය නැද්ද? ඉන්නවා. එහෙමයි. සමහර අය අහලා නයි දෙසරි දෂ්ට කරලත් කාල වේලා ගිහිල්ලා හොස්පිටල් ගිහිල්ලත් මේ දිවිරෙකුණා කියලා කට්ටිය අහලා නැද්ද? එහෙමයි ස්වාමීනි. එන එකිනෙකගේ ගුණ ශක්තියත් එක්ක. එහෙයි. අහන්නේ ඒක. ඒතර ඒ වගේ රැකවරණය දැන් බුදු කෙනෙක් දේශනා කළා නම් කන්ද පිරිත හොඳට නිරන්තරයෙන් සජ්ජායනා කරද්දි මැරෙන්නේ නැහැ කියලා. ඉතින් මැරෙන්නේ නැහැ තමයි. එහෙමයි. මැරෙන්නේ. ස්වාමීනි මේ ඉතින් ආයුෂ ඉවර නම් ඉතින් කොහෙන් ගියත් කැරකිලා ඉතින් මේ මැරෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. සංසාරේ ගිනපු ආයුෂත් තියෙනනේ මනුස්ස ලෝකේ අපිට ඉන්න. එහෙමයි ස්වාමීනි. තමයි මේ සිත ගැන පුදුම ලස්සන සුන්දර හිත පහදවන විස්තරයක් තිබුණා. මොකද මහත්තයා අහන්නේ නේද? ස්වාමීනි අවසරයක් ලැබේවා. මේ දැන් අපිට මේ කවර අවස්ථාවල අපි මේ පිරිත සජ්ජායනා කරන්න ඕනද කන්ද වෙලාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් අපිට කන්න බොන්න වෙලාවක් නැහැ නේ. එහෙයි. ගමන් බිම යන වෙලාවක් නැහැ නේ. එහෙයි. හරි අම්බ කරන්න වෙලාවක් නැහැ. ඒ වගේ කාමයටත් වෙලාවක් නැත්තම් මේ වගේ නයිස් ක්‍රම්මේ දෙයක් නේද? අනිතික මේ සිත පැතුරුවේ මානසිකව මේ දියුණු වෙන දෙයක් නේද උට මේක? එහෙයි. සසරටත් මේක තමන්ට රැකවරණයක් නේ. එහෙයි. සංසාරයට පවා. දැන් බලන්නකො බෝසතාණන් වහන්සේ දැන් අච්චර ඉතින් කාලයක් ඉතින් දැන් දුෂ්කර ක්‍රියා කරන කාලෙ ඉතින් මේ ඔය කැලීමනේ. එහෙමයි. මේ කිසි සතෙක් දෂ්ට කළා කියලා එහෙම ගන්නෑ. එහෙයි. හරි පුදුමයිනේ. එහෙමයි. ඊළඟ දැන් බලන්න මේ වගේ ඔය සමහර සංඝයා ඉන්නෝ මේ කැලේම හිටපු කට්ටිය ඉන්නවා. සර්පෙක් මුණ ගැහුණා කියලා වන්නේ. එහෙමයි. කොච්චර එතකොට මේ මිසිත පතුරවල තියෙනවද? ඒතර ඒ කාලේ අර නිරන්තරයෙන්ම සංඝයා පුරුදු කරපු දෙයක් තමයි මෛත්‍රිය කියන්නේ. එහෙමයි ස්වාමීනි. බුද්ධානුස්සතිය කියන එක. එහෙයි.
අසුභය කියන එක. ඔය තුන ඒ නිසා තමයි සතර කමඨහන් කියන කැවිලා තියෙන ඕකත් එක්ක. මරණානුස්සතිය කියන එක. එතන මේ හතර අත්‍යවශ්‍ය දෙයක්. මුද්ද දැන් අර කියන්නේ විසම සමාජික කොයි වෙලාවෙ ඉතින් ගැටීම්, කලකෝලාහල, ප්‍රශ්න, ඒතර හැම තරකදීම මේ සුවපත් වෙච්ච හිතකින් ඉන්න මෛත්‍රිය තියෙන්න eBay. එහෙමයි ස්වාමීනි. ඊළඟට අද වගේ නෙවෙයි ඒ කාලේ පාරත් තොටක් ගානේ සල්ලාල ස්ත්‍රීන් ඉන්නවා ඒක. එහෙමයි. අර පේන්නේ මුගලන් මහරහතන් එක්තරා අවස්ථාවක එක උයන ගිහින් ඉනකොට විමලා කියලා කාන්තාවක් ඇවිල්ලා එඳු ඔක්කොම ගලවලා දාලා පිනී සිටිනවනේ මුගලන් මහරහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ සිද්ධි හරියට පිනී තිබිලා දිනවා. ඒතර එහෙම අවස්ථාවේ දැන් ඒ වගේදී තියෙන පිළිසරණ තමයි අසුබය. ඒ නිසා තමයි දැන් ඒ අර සමහර ඒවා නිතර වඩන්න මේ අනුශාසනා කරලා තියෙන. ඒ නිසා මෛත්‍රිය. එහෙමයි ස්වාමීනි. අසුබය. එහෙයි. ඊළඟට තමයි දැන් ඒ කාලේ හැමතිස්සෙම සංඝයා පවා මේ අල්ලන් ගිහිල්ලා මිනිම මේ ඔය නිදාන ගන්න කට්ටිය විවිධ දේවල් වල බිලි දෙනීමට එහෙම. එහෙමයි. බිලි දෙනීමට බිලි පූජා පවත්වන්න එහෙම අරන් ගිහින් තියෙනවා. ඒ නිසා මරණානුස්සතිය. හොරුන්ගෙන් මරුන් කාලා දෙනවා හරියට. එහෙමයි ස්වාමීනි. ඔය මිගලන්ඩි කියලා මේ එක කෙනෙක් පැවිදුණා. එයා මේ ගිහි කාලේ මේ ඔය වැරදි කරුව මරණ කෙනෙක්. මරදණ්ඩේ නියම වෙච්ච කට්ටිය මරණ කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දවසක් භාග්‍යතුන් වහන්සේ අසුභය ගැන ගුණ කියලා භාග්‍යතුන් වහන්සේ වැඩියා. 3 මාසයක් තනියෙන්. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ අසුභය හරියට තේරුම් අරගෙන වඩන්නේ නැතුව ඕලාරිකව නිකන් අර කලකිරීමක් ඇති වුණා. එහෙමයි. කලකිරීමක් ඇති වෙලා අර මේ කියාගෙන ගියා නේ මම මගේ සීදි විහානි කරනවා කිලිවල. මේ මිගලන්ඩි මේ සීදි විහානි කරා. මේ එක්කෙනෙක් දෙන්නෙක් ගහානි කළා. ඊට පස්සේ මෙයාට ටිකක් හිතට මොකක්ද ආවා අයියෝ මම අපරාධයක් නේද කළේ කියලා. එහෙමයි. කඩුවක් දැන් හොදලා මේ ලිඳ මේ එතන ජලාශය ගාව ඉඳගෙන තමයි හිතුවේ. මේ ජලාශය මතුණා මාර පාක්ෂික දෙවි. එහෙමයි ස්වාමීනි. මතුවලා කිව්වා උඹ කලේ හොඳ දෙයක් කිව්වා. ජීවත් වෙන්න අකමැති කෙනෙකුට උඹ පරලොව යවුවා කිව්වා. පිනක් කිව්ව කරේ. දිගටම මරාගෙන බලයන් කිව්වා. දිගට හරහාට මරා ගියා. එහෙමයි. අර ඊව සිද්ධිත් එක මරණානුස්සතිය. එහෙමයි ස්වාමීනි. දැන් මෛත්‍රිය ඊළඟ බුදුගුණ. ඒක බලන්න ඒවා නිරන්තරයෙන් වටපු දේවල් ඒවා එකයි. එහෙමයි. ඒ නිසා තමයි දැන් මේ සතර කමඨහන් කියලා ওই දේවල් මම හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ පසු කාලීන ඒ හරහා. එහෙයි. ඊළඟට කියන මෛත්‍රී භාවනාවේ අනුසස් කරන මේ මිලිඳු රාජ ප්‍රශ්න පොතේ හරි ලස්සන විස්තර ටිකක් තියෙනවා. මහණනි මෛත්‍රී චිත්ත විමුක්තිය සේවනය කිරීමෙන් භාවිත කිරීමෙන් බහුල කිරීමෙන් නැගයා හැකි වාහනයක්සේ කිරීමෙන් සිටිය හැකි තැනක්සේ කිරීමෙන් උත්සාහවත් කිරීමෙන් වඩාත් කිරීමෙන් මනවින් ආරම්භ කිරීමෙන් 11 ආනිසංස කැමති යුත්තේය. ඒ කවර 11 දෙයක්. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙහිම වදාලා තියෙනවා කියලා මම අහලා තියෙනවා කියලා මිලිඳු රාජතුමා කියන්නේ. සුවසේ නිදයි සුවසේ අවදි වී. මේ මෛත්‍රී භාවනා ආනිසංස අපි මීට ඉස්සෙල්ලත් මේ කතා කළා. එහෙමයි ස්වාමීනි. පවිතු සිහින නොදකි. මිනිසුන්ට ප්‍රිය වෙයි නොමිනිසුන්ට ඒ වගේම ප්‍රිය වෙයි කියන. දැන් බලන්න මෛත්‍රී වැඩනකොට වෙන දෙයක් ඒක. දෙවියෝ රකිති කියන. ගින්නෙන් හෝ වසවිසෙන් හෝ ආයුධයෙන් හෝ ඔහුට අනතුරක් නොවේ කියන. වහා සිත සමාධිමත් වේ කියන. එහෙමයි. මෝහ පැහැ ප්‍රසන්න වේ කියන. මෝහ පැහැ. සිහි නොමුලාව කලුරිය කළා කියන. මාර්ගඵලාදියක් ලබන්නට නොහැකුණු බඹලෝට අරගෙන යනවා කියන අර ගුණේ. එහෙමයි. මම මෙහෙම අහලා තියෙනවා කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා. ඒ වගේම ස්වාමීනි මම මෙහෙමත් එකක් අහලා තියෙනවා කියන මොකද්ද? මෛත්‍රී විහරණේ සිටි සාමු කුමාරයා මුවරැළ සමග වනාන්තරයේ හැසිරෙද්දී පියයක්කනං රජු විසින් විදින ලද විසපෙව් හීයෙන් එහිම සිහි නැතිව වැටුණේය කියලා මං අහලා තියෙනවා. එහෙමයි. ඉතින් ස්වාමීනි දැන් නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මහණෙනි මෛත්‍රී චිත්ත විමුක්තිය සේවනය කිරීමෙන් භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් මේ කියන ආනිසංස ලබන්න පුළුවන් කියලා යම් ප්‍රකාශයක් කළාද ඒ ප්‍රකාශය සත්‍ය නම් ඇයි මේක තියෙනවනේ වසවිසින් හානියක් කරන්න බෑ කියලා. එහෙමයි. ආනිසංස වල තියෙනවනේ වසවිසින් හානියක් වෙන්නේ අවියායුධ වලින් හානියක් වෙන්නේ. ඉතින් ඔය ප්‍රකාශي සත්‍ය නම් සාම කුමාරයා කතා බොරු වෙන්න ඕන කියනවා.
එහෙයි ස්වාමී. බලන්න මෙයා ගොතාගෙන හදාගෙන තියෙන විදිය මේ. එහෙයි. මෙයාගේ හිතේ සකස් වෙලා තියෙන සැකේට යන්නමයි. සමහරගේ චරිත එහෙම තියෙනවා. එහෙමයි ස්වාමී. ඔච්චර කරුණු කිව්වත් ඊට පස්සේ කරුණු ටික අහගෙන ඉඳලා ඒකත් හරි කියලා ඊළඟ කර්ම ගැන සැක කරනවා. එහෙමයි ස්වාමීනි. එහෙම අර මානසිකත්වයේ තියෙන සමහර කට්ටිය ඉන්න. මේ රජතුමත් එහෙම කෙනෙක්. ඊට පස්සේ කියනවා ඉතින් ඒ කරුණේ මෛත්‍රී විහරණයෙන් සිටි සාම කුමාරය මුවසල සමග වනයේ හැසිරෙද්දී පිළියක්කණන් රජු විසින් විදින ලද විසපෙවූ හීයෙන් එහිම සිහිසන් නැතිව වැටුණා කියන කාරණේ එහෙනම් බොරු වෙන්න ඕන කියලා. එහෙම නැත්තම් කුමද්දේ සාම කුමාරයේ කතාව සත්‍යයක් නම් මෛත්‍රී භාවනාවේ ආනිසංස තියෙනවා කියන කාරණේ බොරු වෙන්න ඕන කියලා. දැන් මට මේක පැහැදිලි කරලා දෙන්න. ඔබ වහන්සේට දැන් ලොකු ප්‍රශ්නයක් ආවා. එහෙමයි. දැන් මේ අහුල ලියන්න කිව්වා. එහෙයි ස්වාමී. ස්වාමීන් වහන්සේ මේක ඔබතෝ කෝටික ප්‍රශ්නයක්. ඊටාම සියුම්, අතිශයින් සියුම්, ගැඹුරුයි. නුවණැති මිනිසුන්ගේ ඇඟෙහි දහඩිය සොලවන මේ ප්‍රශ්නය. ඒක දන්නවා. ඒකට මේ මොකද මෙතුමා කාලයක් මේ ප්‍රශ්නයක එක සංඝයාගෙන් අහලා තියෙනවා. එහෙමයි. උත්තර දී ගන්න බැරි වෙලා. මහා ගැට ලිහිණු මැනව කියනවා. අනාගත දිනපුත්‍රයන් වහන්සේට මේක සංසිඳු වීම පිණිස නුවණැස දෙනු මැන කියනවා. අදත් දෙනු මේ වගේ චරිත ගොඩක් ඉන්නව නැත්තේ නේ. එහෙමයි. ඒකත් එක්ක තමයි මේ විපර්යාස ගොඩාක් එන්නේ මේ. සැක සංකාම ඇති කර කොහේ හරි කුණු ගොඩක් ඊට පස්සේ සැක සංකාවට ගියනවා. එහෙමයි. අද වර්තමානයේ ලකුවට ගෙනාපු කුණු ගොඩ තමයි භාග්‍යතුන් ලංකාවේ පුදුනා කියලා. එහෙයි. ඔව්. විශාල වශයෙන් ගෙනලා තියෙන්නේ. මොකද ඒ අයට හිත හිතා ඉන්න දෙයක් නැහැ නේ. හිත සමාධියක් වැඩෙන්නේ නැත්නම්, ප්‍රඥාවක් වැඩෙන්නේ නැත්නම්, සිහියක් වැඩෙන්නේ නැත්නම්. ඒතර ලාභ සත්කාර උපයන්න මොකක් හරි දෙයක් තියෙන්නේ නැත්නම් පොට. එහෙමයි. ස්වාමීනි දැන් මෙච්චර වැඩසටහන් ගණනාවකින් පැහැදිලි කරපු අවබෝධයට උපකාර වන මේ නීවරණ ධර්ම යටපත් කරමින් මෛත්‍රිය වඩමින් ගුණය වඩමින් ඉන්න ඕන කියන අදහස. එහෙමයි ස්වාමී. ඒතර ඒ අර ප්‍රඥා ගෝචර වෙන්න එපා. ඒ ධම හිතට යන්න. එහෙමයි. ඒතර මේ ප්‍රඥාවක් කලඳක් නැති හිත සමාධියක්වත් නැති භවි මේ ලක්ෂණ තමයි ඔය තියෙන්නේ. විවිධ අපබ්‍රංශ අරගෙන සමාජගත කරනවා කියලා කියන්නේ ඒක තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ධමකට හිත පහදින්නේ. එහෙයි. ඊට තව පිරිසක් කියාගෙන යනවා පොත්වල තියෙනව හරියන්නේ සූත්‍ර වැරදි කියලා. ඇයි මේ සූත්‍ර ධර්ම වලට පහදින්නේ? පහදින්නේ නැත්තේ ප්‍රඥාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවක් තියෙන්න බෑ සූත්‍රයකට පහදින්නේ. එහෙයි. ඒක ප්‍රඥාවක් නැති වුණාම ඊට පස්සේ ඒක බොරුයි කියාගෙන යාගේ මතයක් ඊට පස්සේ සමාජගත කරන්න ඕනේ ලාභ සත්කාර උපයන්න. එහෙයි ස්වාමීනි. යාට කියන දේකුත් තියෙන්න බෑ ජීවත් වෙන්න. එහෙමයි. තේරුණා නේද? මේ ප්‍රශ්නේ තමයි මේ ඔක්කොම තියෙන්නේ එතකොට මේ. එහෙමයි. ඉතින් මේ අඥාන පිළිසිතින් අර අඥාන කොට කොහොම කිව්වත් අපි දැන් මේ කොච්චර කිව්වත් එකතු වෙලා යනවා. ඒක වළක්වන්න බෑ. ඒක තමයි අඥාන භවයේ සංකේතය. මොකද අඥාන භවයේ සංකේතේ ඔය වගේ වැරදි අදහස්, වැරදි දෘෂ්ටි සමාජගත වෙනකොට සමාජගත කරන්නේ අඥානකම. ඒවට එකතු වෙලා යන්නේ අඥානකම. එහෙමයි. ඊළඟට කියන මහරජාණන් භාග්‍යතුන් වහන්සේ මහන්නි මෛත්‍රී චිත්ත විමුක්තිය සේවනය කිරීමෙන්, භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන්, ප්‍රගුණ කිරීමෙන්, නැගයා හැකි වාහනයක්සේ කිරීමෙන්, සිටිය හැකි තැනක්සේ කිරීමෙන්, උත්සාහවත් කිරීමෙන්, වඩවඩාත් කිරීමෙන්, මනවින් ආරම්භ කිරීමෙන් 11 ආනිසංසයක් කැමති විය යුත්තේ යයි වදාළ සේක. ඒ කවර 11ක්ද සුවසේ නිදයි, සුවසේ අවදි වෙයි, පවිතු සිහින නොදකී, ඒ වගේම තමයි මිනිසුන්ට ප්‍රිය වෙයි, නොමිනිසුන්ටත් ප්‍රිය වෙයි. එහෙමයි. දෙවියෝ රකි, ගින්නෙන් හෝ වසවිසෙන් හෝ අවියායුධෙන් හෝ අනතුරු නොවේ. බලන්න මෛත්‍රී ආනිසංස. වහා සිත සමාධිමත් වේ. ඉන හිත වේගින් සමාධිමත් කරන්න ආස කෙනා කොහොමද කර යුත්තේ? මෛත්‍රිය වඩන්න ඕනේ. එහෙමයි. මුව පැහැය ප්‍රසන්න වේ. සිහි මුලා නොවී කලුරිය කරයි. මාර්ගඵල ආදී ලබන්න නොහැකි වෙයි. එහෙනම් සිහි මුලා නොවී මැරෙන්න කැමති කෙනෙක් කුමක්ද කරන්න ඕන? මෛත්‍රිය වඩන්න තියෙනවා. ඉක්මනින් හිත දැහැන් කරගන්න කැමති කෙනෙක් කුමක්ද කරගන්න ඕන? මෛත්‍රිය වඩන්න ඕන. අවියායුධ වලින් ගින්නින් වසවිසින් කරදර නොලබන්න නම් කුමක්ද කරන්න තියෙන්නේ? මෛත්‍රිය වඩන්න ඕන. දෙවියන්ගෙන් රැකවරණ බලාපොරොත්තු වෙන කෙනා ඒත් කරන් තියෙන්නේ මොකද්ද? දෙවියන්ට යහදින එක නෙමෙයි. මෛත්‍රිය වඩන එක.
අද මේ තියෙන දෙවියන්ට යද ඉන්න කන්නේ තියෙන්නේ. එහෙයි ස්වාමීනි. දෙවියන්ට යද ඉඳලා මොකක් හරි මේ සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්. ඒක ලාමක දෙවියෙක් ඇරෙන්න ශ්‍රේෂ්ඨ දෙවියෙක් නම් එන්නේ. එහෙමයි ස්වාමී. එහෙමනේ තියෙන්නේ. ස්වාමීනි දැන් නිවන් මඟත් සාතුන් වහන්සේ මැනවින් පෙන්වලා දීලා ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිළිබඳවත් මේ සියලු කාරණා පනවලා. ඉතින් ඒතියද්දී අපි එතන අප්‍රමාද වෙනවා නම් ඒකනේ. එහෙමයි ස්වාමී. එමෙම මෛත්‍රී විහරණයෙන් සිටි සාම කුමාරයා මුවරැළ සමග වනයේ හැසිරෙද්දී පිළියක්ක නම් රජු විසින් විදින ලද විසපෙව හීයෙන් එහිම සිහිසන් නැතිව වැටුණේමය. මහරජාණන් මේ කරුණත් ඇත්ත කියනවා. එහෙමයි. ඔන්න ලස්සනට පැහැදිලි කරනවා දැන්. මහරජාණනි එහි කරුණක් තිබේ කියනවා. ඒ කවර කරුණක්ද? මහරජාණනි මේ මෛත්‍රී භාවනාවේ අනුසස් යනු පුද්ගලයෙක්ගේ ගුණයක් නෙවෙයි කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ ඕනම භාවනාවක දහම් අරමුණක ගුණයක් පැහැදිලි කරලා අපි දැන් රතන සූත්‍රයේ පිරිත්තල වේවා මෛත්‍රී භාවනාව වේවා බුදුගුණ වේවා අසුභේ වේවා සතර බ්‍රහ්ම විහරණ වේවා අපි ආනිසංස පැහැදිලි කරනෝනේ. එහෙයි. ඒ ආනිසංස පැහැදිලි කරන් අපි හිතන්න ඕනේ ඒක අපේ ගුණයක් නෙමෙයි ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර වඩන පුද්ගලයේ ගුණයක් නෙමෙයි ඒක. කුමක ගුණයක්ද? මෛත්‍රී භාවනාවේ ගුණයක් ඒක. අස්සන ඉස්මතු කිරීම. එහෙමයි ස්වාමීනි. ඒ නිසා රජතුමනි හොඳට දැනගන්න කියනවා මේ කාරණේ. මෛත්‍රී භාවනාවේ අනුසස් කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ ගුණයක් නෙවෙයි. එහෙමයි. මෛත්‍රී භාවනාවේ අනුසස් කියලා කියන්නේ ඒක මෛත්‍රී භාවනාවේ ඇති ගුණයක්. එන පුද්ගලයාගේ ගුණයයි භාවනාවේ ගුණය කියන්නේ දෙකක් එතකොට ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොහෝ කොට වඩන ලද මෛත්‍රී චිත්ත විමුක්තියෙන් තමයි මේ රැකවරණ ගෙනත් දෙන්නේ කියලා. පුද්ගලයාට නෙමෙයි පුද්ගලයාගෙන් නෙමෙයි රැකවරණ එන්නේ. කොමකින්ද මේ රැකවරණ එන්නේ? බොහෝ කොට වඩපු මෛත්‍රී සිතක් තියෙනවා නම් අන්නේ මෛත්‍රී සිතින් මේ රැකවරණ ගෙනත් දෙනවා. එහෙමයි. ලස්සන පැහැදිලි කිරීම. එහෙමයි ස්වාමීනි. අපි මෝඩ අඥාන උදවිය සමහරලාට පොඩ්ඩක් මේ ධර්මයේ සිහි කරලා පිරිද්දින්ගා කියලා කෝ අපි කළා හරමයි මෙහෙම කෝ අපිට නෑනේ. ඔකනේ කියන්නේ හැමතිස්සෙම. එහෙමයි. අපි හැමදාම දන් දෙනවා අපිටම මේ ප්‍රශ්න කියලා කියන කට්ටිය නැද්ද? එහෙයි ස්වාමීනි. ඊළඟට සමහරලාට දන් දීලා ඉවර වෙලා බලාපොරොත්තු වෙනවා තමන්ගේ ගෙදර හොර හතුරු ප්‍රශ්නයක් ආවම ඒක නැති කරගන්න. එහෙමයි. ඒ මෝඩ කට්ටිය ඉන්නවා. එහෙයි ස්වාමීනි. හොර හතුරු ප්‍රශ්න නැති වෙන්න නම් ඒකට වෙනම ගුණයක් තියෙනවා පුරුදු කරගන්න. ධර්මයේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට සමහරකට වුණ ගෙදර කෙනෙක් මැරෙනවා කාලේ. ඊට පස්සේ අයියෝ මෙච්චර දන් දීලා තව පින් කළා තියදී ගෙදර කෙනෙක් මැරුණා නෙව. එහෙම ගොම් ප්‍රලාප නගන කට්ටිය ඉන්නවා කට්ටිය. එහෙමයි. එහෙම කරන්න හොඳ නැහැ. බුද්ධ ශාසනයකට නෙමෙයි ප්‍රලාප නගන්නේ එතකොට. මේ මෝඩ වචන ප්‍රකාශ කරන්නේ බුද්ධ ශාසනයකට. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයකට මේ වචන ප්‍රකාශ කරලා විශාල හානියක් තියෙනවා ඒක. මේ කෙලෙසුන් දුරු කරන ආරක්ෂාව ගෙනත් දෙන ධර්මයකට ඒ වගේ ප්‍රලාප නගන්න එතකොට. එහෙම කරන්න හොඳ නැහැ කවදාවත්. එහෙමයි. මේක හරි ලස්සනට පැහැදිලි කරනවා මහරජාණනි සාම කුමාරයා දිය කලයේ උඩට ඔසවද්දී ඒ අවස්ථාවේ කුමරුගේ සිත මෛත්‍රී භාවනාවට ප්‍රමාද වූයේය. මහරජාණනි යම් අවස්ථාවක පුද්ගලයා මෛත්‍රියට සමවැදී සිටීනම් ඒ අවස්ථාවේ පුද්ගලයාට ගින්නින් හෝ වසවිසින් හෝ ආයුධයකින් අනතුරු නොවේ කියනවා. එහෙමයි ස්වාමීනි. යම් කිසි තමාට අහිත කැමති කෙනෙක් පැමිණ ඔහු බලද්ද ඒ සමයෙහිද අවකාශ නොලබයි කියනවා. මෛත්‍රී සිත තියෙන්න ඕනේ හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. ඒක කියන්නේ මෛත්‍රී චිත්ත විමුක්තියෙන් තමයි රැකවරණය තියෙන්නේ ඒකට. ඒ චිත්ත විමුක්තියෙන් රැකවරණය තියෙන්නේ. සිත පෙරලිලා නම් තියෙන ඒ වෙලාවේ රැකවරණය නැති වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි දැන් ඒ කියන්නේ දැන් මෛත්‍රී භාව මේ දැන් කන්ද පිරිත කියනවා දෂ්ට කරන්න පුළුවන් කලුරි කරන්නේ නැහැ කියනවා. ඒ සාම කුමාරයාත් මැරුන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. දෙමව්පියන්ගේ මේ ආශිර්වාදයෙන් ඒ සත්‍යක්‍රියා කළ බේරෙනවනේ. ඒතර එහෙන් බේරින්නත් අර වඩපු පින බලපෑවා. එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන කියනවා එසමෙහි මේ අහිත කෙනෙක් ආවත් අහිත කෙනාගෙන් Tamanට හානියක් වෙන්නේ නැහැ කියන සිත තියෙනවා නම් ඒ වෙලාවේ. එහෙමයි. එසමෙහි අවකාශ එහෙයින් මහරජාණනි මෛත්‍රියේ අනුසස් යනු පුද්ගලයෙක්ගේ ගුණයක් නෙවෙයි කියනවා. මෛත්‍රී භාවනාවේම ගුණයක් කියනවා. එහෙමයි ස්වාමී. ඒ වෙලාවේ ප්‍රමාද වුණා කියන සාම කුමාරයා. එහෙයි. මහරජාණනි මෙහිලා නොබිඳුණු යුදය ඇඳුමින් ලස්සනට උපමාවක් කියනවා.
නොබිඳුණු යුද ඇඳුමින් සැරසුණු යුද වීරයෙක් ඌ පුරුෂයෙක් යුද්ධයට බහී කියනවා. ඒ කියන්නේ යුද ඇඳුම බිඳිලා නැහැ. ඔහු කරා වේගයෙන් වැටෙන ඊතල ඇඳුමෙහි වැඩි වැටේ කියන. එහෙමයි ස්වාමීනි. ඔහුගේ සිරුරට හානි වීමකට ඉඩ නොලබයි කියන. මහරජාණන් යමෙකුගේ සිරුරට ඊතල වැඩි බිම වැටුනේද මේ යුද වීරයාගේ ගුණයක් නෙමෙයි කියන. එහෙමයි ස්වාමීනි. ඒ නොබිඳුණු යුද ඇඳුමේ ගුණයක් කියනවා ඒක. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? කොච්චර ලස්සනද නේ? ධර්මයේ ප්‍රඥාවට එන ක්‍රමේ. එහෙමයි ස්වාමීනි. දැන් මෙහිම විනිවිද දැන් බලන්න දැන් කරුණු කාරණා තේරුම් ගන්නකොට අන්න ඊට පස්සේ ගුණයටයි පහදින්නේ. එහෙමයි. ගුණයටයි පහදින්නේ. ඒ වගේ හැමතිස්සෙම බුදු ගුණයයි අපට රැකවරණය ගියන්නේ. එහෙයි ස්වාමීනි. මෛත්‍රී චිත්ත විමුක්තිය අපට රැකවරණය ගියන්නේ. ධර්මයේ කරුණා චිත්ත විමුක්තිය, මුදිතා චිත්ත විමුක්තිය, උපේක්ෂා චේතෝ විමුක්තියයි අපට රැකවරණය ගියන්නේ. එහෙමයි. පුද්ගලයාට නෙමෙයි මේ ස්වභාවකින් නෙමෙයි රැකවරණය ගියන්නේ. එහෙමයි. ප්‍රාණඝාත නොකළා නම් ඒ ගුණේනුයි අපිව රකින්නේ. සොරකම් නොකළා නම් සොරකම් නොකරපු ගුණේනුයි රැකෙන්නේ අපි. එහෙමයි. වසාල මේ වැරදි කාම සේවනයේ හැසිරුනේ නැත්නම් ඒ ගුණයෙන් අපි ආරක්ෂා කරනවා. බුරු කිව්වේ නැත්නම් ඒ ගුණයෙන් අපි රකින්නවා. කේලම් කිව්වේ නැත්නම් ඒ ගුණයෙන් අපි ආරක්ෂා කරනවා. එහෙමයි ස්වාමීනි. හිස් වචන පරුස වචන කිව්වේ නැත්නම් ඒ ගුණයෙන් අපි ආරක්ෂා කරනවා. අසුබේ වැඩුවා නම් ඒ ගුණයෙන් අපි රකින්නවා. එහෙමයි තියෙන්නේ. ගුණය මේ පෞරක් වෙලා අපිව ආරක්ෂා ආන්න ආරක්ෂා කරනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් අපි හැමතිස්සෙම වෙන්න ඕන. බොහොම ලස්සන පැහැදිලි කිරීමක් කළා. එසේ මහරජාණන් මෛත්‍රියේ අනුශාසන පුද්ගලයෙක්ගේ ගුණයක් නොවේ කියනවා. මෛත්‍රී භාවනාවේම ගුණයක් කියනවා. එහෙමයි. මහරජාණන් යම් අවස්ථාවක පුද්ගලයා මෛත්‍රියට සංවැදී සිටී නම් ඒ අවස්ථාවේ පුද්ගලයාට ගින්නෙන් හෝ වසවිසෙන් හෝ ආයුධයකින් හෝ අනුතුරු නොවේ කියනවා. යම් කිසි තමාට අහිත කැමති කෙනෙක් පැමිණ ඔහු බලද්ද හානියක් කරන්න එහෙමයි. ඒ සමයෙහිද අවකාශ නොලබයි. එහෙයි ස්වාමීනි. එසේ මහරජාණන් මෛත්‍රී අනුශාසන පුද්ගලයෙක්ගේ ගුණ නොවේ භාවනාවේම ගුණයක් කියලා. එහෙමයි. මහරජාණන් මෙහිලා නොපෙනී යන දිව්‍ය බල ඇති ඖෂධ මුල් තියෙනවා කියනවා. නොපිනලා යන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒක පුරුෂයෙක් අතර ගන්නවා කියනවා. යම් තාක්කල් ඒ මුල ඔහුගේ අතේ තිබෙයිද ඒ තාක්කල් අන්නේ වූ කිසි ප්‍රකෘති මිනිසෙකේ පුද්ගලයා නොදකී කියනවා. මහරජාණන් ප්‍රකෘති මිනිසුන්ගේ ඇස් හමුවේ යමෙක් නොපෙනී සිටී නම් එය ඔහුගේ ආනුභාවයක් නෙවෙයි කියනවා. එහෙමයි ස්වාමීනි. මොකද බෙහෙත් මුලේ ආනුභාවයක්. ඒක ඒ කාලේ ප්‍රසිද්ධ දේවල් මේවා. එහෙමයි ස්වාමීනි. එසේ මහරජාණන් මෛත්‍රී අනුශාසන පුද්ගලයෙක්ගේ ගුණයක් නෙවෙයි භාවනාවේ ගුණය. ඒ වගේ කන්ද පිරිත නිතර හිතන්න ඕන එකක්. එහෙමයි ස්වාමීනි. නිතර හිත හිතා කියෝ ඒකෙන් තමයි අපි රකින්නේ එතකොට. එහෙයි. රතන සූත්‍රය නිතර කියන්න ඕන. කන්ද ඊට පස්සේ මේ මෝඩ පිරිත නිතර කියන්න ඕන. එහෙමයි. කරණීයමෙත් සූත්‍රය නිතර සජ්ජායනා කරනවා. දජග්ග පිරිත නිතර සජ්ජායනා කරනවා. නාටාන්නාට නිතර සජ්ජායනා කරනවා. ඒකිනුයි අපි රකින්නේ. එහෙමයි. අපි දවසක් කළා ඒ කතා හරියන්නේ. බුද්ධානුස්සතිය වඩන්න ඕන. අනිත්‍ය වඩන්න ඕන. අසුභය වඩන්න ඕන. ඒකෙන් තමයි අපි ආරක්ෂා වෙන්නේ. කල්යාණ මිත්‍රය ඇසුරු කර ඒ ගුණي දියුණු කරන්න ඕන. ඒ ගුණයෙන් අපි රකින්නවා. කල්යාණ මිත්‍රය ආයෙත් පස්සේ හිත පහදිනවා. කල්යාණ මිත්‍රට එකතු වෙනවා අපි. එහෙමයි ස්වාමීනි. ධර්ම ශ්‍රවණය කර ඒ ගුණي වඩන්න ඕන. ධර්ම ශ්‍රවණයට හිත නමන්නේ ඒකේ. එහෙමයි. ප්‍රඥාව මෝරන්නේ ඒකේ. ඒ ගුණේ නැවත වඩනවා නම් අධර්මයේ අතහරින්න පුරුදු වෙන්න දක්ෂ වෙන්න ඕන. ධර්මයට හිත පිහිටවන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. අධර්මයේ ශ්‍රවණය නොකරින දක්ෂ වෙන්න ඕන. ධර්මයේ ශ්‍රවණය කරන හැමතිස්සෙම මහන්සි ගන්න ඕන. ඒ ගුණය සංසාරේ ධර්ම ශ්‍රවණයේ පිස යොමු කරන. එහෙමයි. එන සසර පුරාම සුභාසිතය ශ්‍රවණය කරන පිනක් තමයි අද මේ ධර්ම දාන දෙන පිරිස රැස් කරන්නේ. සසර පුරාම සුභාසිතය ශ්‍රවණය කරන් හිත නමන පිනක්. එහෙමයි. දුර්භාෂිතය අතහරින පිනක්. කල්යාණ මිත්‍ර සම්පත්තියට කැමති වෙන පිනක්. එහෙමයි. පාප මිත්‍රයා දුරින්ම දුරු කරන පිනක් මේ රැස් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක මේක මේ පිනෙන්මයි තමන් ওই විදිහට ආරක්ෂා වෙයි යන්නේ. ඒක තමන්ගේ ජීවිතේ ඉතින් අකණ්ඩව නැවත තමන් මේ පින උපදව ගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරන මහරජාණන් යම් අවස්ථාවක පුද්ගලයා මෛත්‍රියට සමවැදී සිටී නම් ඒ අවස්ථාවේ පුද්ගලයාට මේ කිසිම හානියක් වෙන්නේ නැහැ කියනවා. මහරජාණන් මහා වර්ෂාවක් වසින කල්ලි මනවින් සැකසූ ලෙනක් තුලට පිවිසෙන පුද්ගලයා
තෙමන්නට කොතෙක් උත්සාහ කළත් ඒ වර්ෂාවට කරන්න බෑ කියනවා. එහෙමයි. මහරජාණන් පුද්ගලයාගේ අනුභවයක් නෙවෙයි කියනවා. මහලිනී ඇති අනුභවයයි කියනවා. ඊළඟට විස්තර කරන මහරජාණන් යම් අවස්ථාවක ඔය විදිහම තමයි කියනවා. භාවනාවේ ආනිසංශයක් මිසක ඕක පුද්ගලයාගේ අනුභවයක් නෙවෙයි කියනවා. එහෙමයි. ඊළඟට එසේම මහරජාණන් මෛත්‍රී අනුසසක් මිසක ඕක මේ පුද්ගලයාගේ ගුණයක් නෙවෙයි කියනවා. එහෙමයි. එන හැමතිස්සෙම මේ පිරිතක ගුණයක් තියෙනවා. සත්‍යයේ ගුණයක් තියෙනවා. බලයක් තියෙනවා. ඉතින් ඒක තමයි අඟුලිමාල පිරිත සත්‍යයක්. ඒක සත්‍යයෙන් තමයි කළේ ඒක. එහෙමයි ස්වාමීනි. සත්‍යය තමයි කියන ගුණයක් පුරන්න ගුණයේ බලයක් තියෙනවා. ගුණයේ බලයේ තියෙන තමන්ගේ නෙමෙයි. පොඩ්ඩක් පුරලා හිතද්දි කරන්න යද්දි එන්නේ නැත්තම් තමන් තේරුම් ගන්න තාම ගුණේ බලවත්මද කියලා. එහෙමයි. එක්ක මෛත්‍රී බලවත්මද, එක්ක කරුණා බලවත්මද, එක්ක මුදිතා බලවත්මද, ගුණේ බලවත්මද. ගුණේ බලවත් මදි නිසා දානය නම් දානයේ දී ප්‍රමාණය බලවත් මදි. සිල්වත් බව නම් සිල්වත් බව රැක ප්‍රමාණය බලවත් මදි. එහෙමයි. ඒ ගුණේ බලවත් මදි නිසා තමයි අනිත් මේ දැන් මේ අපිට හිතන තරම් මට්ටමට මේ ප්‍රකට නොවෙන්නේ මේ දේවල් සමහර විට. එහෙමයි ස්වාමීනි. මහරජාණන් යම් අවස්ථාවක පුද්ගලයා මෛත්‍රියට සංවැදී සිටිනම් ඒ අවස්ථාවේ පුද්ගලයාට ගින්නින් වසවිසින් ආයුධයෙන් අනතුරු නොවේ කියනවා. යම් කිසි තමාට අහිත කැමති කෙනෙක් කරදර කරන්න හදයිද අවස්ථාව ලැබෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ වගේ අවස්ථාව පව මගහැරලා යනවා. ඒ මහරජාණන් මෛත්‍රී අනුසස් වෙන පුද්ගලයාගේ ගුණයක් නෙවෙයි භාවනාවේම ගුණයක් කියනවා. එහෙමයි ස්වාමීනි. ස්වාමීන් නාගසේන නාස ආශ්චර්යයි නේ ස්වාමීන් කියනවා. ස්වාමීන් නාගසේන නාස අද්භූතයි මෛත්‍රී භාවනාව සියලු පව් නිවාරණය කරන දෙයක් නෙවෙයි කියනවා. මහරජාණන් මෛත්‍රී භාවනාව යනු හිත වූවන්ටද අහිත වූවන්ටද සියලු කුසල් ගුණ ලබා දෙන්නේ කියනවා. එහෙමයි. ඒ කියන්නේ නම් මේ සියලු කුසල් උපදවන්න කැමති කෙනා කළ යුතුම භාවනාවක් මේක. සියලු කුසල් උපදවන්න කැමති කෙනා. විඥානය හා බැඳුණු යම් මේ සත්‍යෝ සිටිද්ද මෛත්‍රී භාවනාව ඒ සියල්ලන්ට සමසේ මහත් ආනිසංස බෙදා දෙයි කියනවා. ඒතර මේ භාවනාවෙන් මෛත්‍රී භාවනාවෙන් සියලු සත්වයන්ට ජාති කුල ભેද මුකුත් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතර මෛත්‍රිය කියන්නේ ගුණේ වඩනකොට ජාති කුල ભેද ප්‍රශ්න නැහැ. රටවල් ඒ ભેද ප්‍රශ්න නැහැ. එහෙමයි. ස්ත්‍රී පුරුෂ ප්‍රශ්න නැහැ. ගිහිද පැවිද්ද කියලා ප්‍රශ්න නැහැ. එකම විදිහට සිත සලසනවා කියලා. එහෙමයි. එකම විදිහට සිත සලසනවා කියලා. හරි ආශ්චර්යයි. එහෙයි. ඉතින් ඒ නිසා මේ ධර්ම දාණය දෙන පිරිස හිතා සතුටු වෙන්න සමසේ සිත සලසන සියලු කුසල් ගුණ උපදවන උදාර වූ පුණ්‍ය සම්පත්තියක් රැස් කරන මේ දහම් කරුණු ටිකත් මේ අද ශ්‍රවණය කරන්න අපිට භාග්‍ය උදා වුණේ. ඉතින් මේ පින්වත් සියලු දෙනාටම සසර දුකින් නිදහස් වෙන්නම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඒකාන්තයෙන් නිවනට පමුණවන ඒ වගේම විස්මිත ආශ්චර්ය ඇති ඒ වගේම ආරක්ෂාව ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ. ඉතින් අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව උදා වූයි. ඉතින් අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපොත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කුරුණෑගල දොරටියාව අංක 610 යන නිවසේ පදිංචි 2021 ජනවාරි මාස 9 වන දිනට 72 වන උපන්දිනයේ යෙදෙන ලීලා රාජපක්ෂ මෑණියන්ට සෙත් පැතීම් පිණිස පින්වත් දුවා දරුවන් එක රාශි වෙලා තමයි අද මේ උදාාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති බ්‍රහ්මරාජයා සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් ඒ වගේම සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනයේ හිත කැම සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු
මහා සංඝරුවනට සලසා දෙත්වා, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා, දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තියේ පරම පූජනීය කල්යාණ මිත්‍ර මේ ධම්මක විවර කළ දුන්න අපගේ ගුරු දේවයන් වහන්සේට, ඒ වගේ මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ශාසනික සේවයේ සුවසේ කරගෙන යනට තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ලීලා රාජපක්ෂ මෑණියන්ගේ නමින් මේ පරලෝකීය දෙමව්පියන්ට, ස්වාමි පුරුෂයාට සහ සහෝදර සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පatti 2021 ජනවාරි මාස 9 වන දිනට 72 වන උපන්දින යෙදෙන ලීලා රාජපක්ෂ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම මේ දුවා දරුවන්ටත් මුණුබුරු මිනිපිරියන්ට නිරන්තරයෙන් ඇසුරු කරන කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ පවසා වදාළේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සම්බුද්ධ භාෂිතේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ මොහොතේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන කුරුණෑගල දොරටියාව අංක 610 යන නිවසේ පදිංචි වර්ෂ 2021 ජනවාරි මාස 9 වන දිනට 72 වන උපන්දිනයේ යෙදුන ලීලා රාජපක්ෂ මෑණියන්ට සිත පැතීම පිණිස පින්වත් දූදරුවන් විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඒ පින්වන්ත හැම දෙනාම අපිටාම දයාවෙන් පින්වන්ත ඔබ හැම දෙනා සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් දුර්ලභ සම්බුද්ධ ශාසනයේ දායාදයයි අපට හිමි වී තිබෙන්නේ. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය අවවාදයේ පරිද්දෙන් ඒ සම්බුද්ධ ශාසනයේ හැසිරෙමින් ආරක්ෂාව සලසාගෙන ධම්මග දියුණු කරගන්න අප හැම දිනාටම ඔබ හැම දිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන දරා ගැනීමේ අවස්ථාව ගැන විමසන්න ඔබට හිත පහළ වෙනවා නම් 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට කතා කරන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව ධෛර්යය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.